මොකද අද 2021 ජූනි මාසේ 15 වෙනිදා මේ පත්තරයේ ඉංග්‍රීසි 34 වෙනි වැඩසටහන ඔන්න අද වෙනසකටත් එක්ක මම දී අයිලන්ඩ් පත්තරේ ඇතුල් පිටුවක තියෙන වෙනස් විදිහ ආටිකල් එකක් තෝරගෙන තියෙනවා. අපි එහෙනම් බලමු මේක. The kid who came to Colombo to study law. The kid who came to Colombo. Kid කියන්නේ ළමයා. Came කියන්නේ ආවා. එතකොට the kid who came to Colombo. කොළඹට ආපු ළමයා. එතකොට කොළඹට මොනව කරන්න ආපු ළමයාද? To study law. නීතිය අධ්‍යයනය කරන්න. නැත්නම් නීතිය ඉගෙන ගන්න කොළඹට ආපු ළමයා කියන එකයි මාතෘකාව. හොඳයි අපි බලමු. In late 1990s අපි දන්නවා late කියන පරක්කුයි කියන්නේ. හැබැයි තව තේරුමක් තමයි මේ කාලයක් සම්බන්ධයෙන් කියන්නේ. අපි කියන්නේ අවසන් භාගය කියලා. එතකොට in late 1990s කියන්නේ මේ 1990 අග කාලේ කියන තේරුම. There was a kid. ළමෙක් හිටියා. There was a kid. From on කොහෙන්ද කියලායි මේ කියන්නේ. කොහෙන් ආපු ළමෙක්ද කියලායි කියන්න හදන්නේ. From Kandy. නුවරින් ආපු ළමෙක්. Who came to Colombo. The kid from Kandy who came to Colombo. නුවරින් ඉඳන් ආපු ළමෙක් කොළඹට. මොකටද? To pursue his studies in law. Pursue කියනවා. මොකක් හරි පස්සෙන් යනවා ලුහු බඳිනවා කියන තේරුම. හැබැයි අපි මේ අධ්‍යාපන සම්බන්ධයෙන් මේ pursue කියන වචනේ පාවිච්චි කරනවා මොන හරි දෙයක් ඉගෙන ගන්නවා අධ්‍යයන කටයුතු වල නිරත වෙනවා කියන තේරුමෙන්. ඒතකොට කොළඹට ආවේ මොකටද? To pursue his studies in law. නිරත වෙන්න. මෙතන studies කියන්නේ ඉගෙනුම් කටයුතු කියලා අපිට කියන්න පුළුවන්. His studies in law. මේ කියන්නේ තේරුම නීති ඉගෙනුම් කටයුතු. Studies in law. ඔහුගේ නීති ඉගෙනුම් කටයුතු වල නිරත වෙන්න 1990 අග කාලේ නුවර ඉඳන් කොළඹට ආපු ළමයෙක් හිටියා. In 1980s 1980 ගණන්වල 1980s ඉස්සෙල්ලා 1990s 90 ගණන්වල අග භාගය තමයි late 1990s. මේ අගට S එක නැතුව නිකන් 1990 කියවන 1990 1990s 1990 ගණන් 1990 ගණන්. ඒතර in 1980s කියන්නේ ඒතර 80 ගණන්. මෙතන මුලින් in දැම්මහම මේකේ තේරුම 80 ගණන් වල කියලා අපිට කියන්න පුළුවන්. කියන්නේ 80 ගණන් ඇතුලේ 1980 දශකයේ ඇතුලේ. In 1980s the universities had been closed. Universities විශ්වවිද්‍යාල had been closed. passive voice එකේ තියෙන්නේ. passive දන්නේ නැත්නම් link එක දෙනවා description එකේ. උඩින් link එක මතුවේ. විශ්වවිද්‍යාල වහලා දාලා තිබුණා 1980 ගණන් වල. ඊට පස්සේ due to කියන්නේ මොකක් හරි හේතුවෙන්. මොනවා හේතුවෙන්ද වහලා තිබ්බේ? Due to the JVP insurrection. JVP ජනතා විමුක්ති පෙරමුණ. JVP insurrection. කැරැල්ල නැත්නම් නැගී සිටීම කියන එක තේරුම තියෙනවා insurrection. ඉතින් කැරැල්ල. JVP කැරැල්ල හේතුවෙන්. Due to the JVP insurrection. ඒ හේතුවෙන් ඔන්න වහලා දාලා තිබ්බ universities 1980 ගණන් වල. And මෙන්න වාක්‍ය සම්බන්ධ කරන එක කරන්නේ. And as a result ඒකේ ප්‍රතිඵලයක් විදිහට කියන එකයි as a result. ඔයාලට as ගැන සම්පූර්ණ පාඩම ඔන්න උඩින් මතුවෙනවා link එකක් තියෙනවා description එකේ. හරිද? as a result ප්‍රතිඵලයක් විදිහට. මොකේ ප්‍රතිඵලයක් විදිහට? අර ඉස්සෙල්ලා කියපු කාරණාව 1980 ගණන් වල JP කැරල්ල නිසා විශ්වවිද්‍යාල වහලා තිබ්බා කිව්වනේ. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට as a result there was a backlog තිබුණා කියලා කියන්නේ. there was මොකක්ද තිබුණේ? backlog. there was a backlog. මේ backlog කියන එකට සිංහලෙන් හරියම වචනයක් හොයන්න අමාරුයි. මේකෙන් අදහස් වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා ගොඩ ගැහිච්ච වැඩ ගොඩක්. එහෙම නැත්නම් මොනවා හරි දේවල් ගොඩක්. ඒතර උදාහරණයක් විදිහට අපි කිව්වොත් backlog of cases කියලා අපිට කියන්න පුළුවන්. මේකට එකහුව වෙච්ච cases ගොඩක්. ඒ කිව්වේ නඩු ගොඩක්. මේකෙන් අදහස් වෙනවා මොකක් හරි හේතුවක් නිසා ඉවර කරගන්න බැරි වෙච්ච එකතු වෙච්ච ගොඩ ගැහිච්ච නඩු ගොඩක්. සමහර විට ඔයගොල්ලෝ මොකක් හරි හේතුවක් නිසා දවස් කිහිපයක් වැඩට යන්න නැතුව හිටියොත් ඔයගලන්ට you will have a backlog of work. නැත්නම් backlog of files. ගොඩ ගැහිච්ච වැඩ ගොඩක්. නැත්නම් ගොඩ ගැහිච්ච ෆයිල් ගොඩක්. මම හිතන්නේ ඔයගලන්ට තේරෙනවා. ඉතින් මෙතන නම් කියන්නේ there was a backlog in enrolling students. අපි ඒ කැලේ මුලින් බලලා ඉමු. enroll කියන්නේ මොකක් හරි ආයතනයකට බඳව ගන්නවා කියන තේරුම. ඒතර enrolling කිව්වහම මේකේ තේරුම බඳවා ගැනීම. students ශිෂ්‍යයෝ ශිෂ්‍යයන් බඳවා ගැනීමේ ලොකු backlog එකක්.
ඒ කියන්නේ අර JP කැරල් නිසා වෙලාවට ශිෂ්‍යයෝ බඳව ගත්තේ නැති හින්දා දැන් ශිෂ්‍යයන් බඳවා ගැනීම බෑක්ලොග් එකක් ඇති වෙලා. ඒ කියන්නේ 88 89 අවුරුදු වල බඳව ගන්න ඕනේ කට්ටිය 90 වෙනකොටත් බඳවගෙන නැහැ. හැම අවුරුද්දෙම අලුතෙන් ශිෂ්‍යයෝ සමත් වෙලා මේකට බඳව ගන්න ඕන. ඒ ගොඩට එකතු වෙනවා. එතකොට ලොකු ගොඩක් හැදෙනවා විශ්වවිද්‍යාලයට බඳව ගත යුතු. ඉතින් මෙහෙම බෑක්ලොග් එකක් තිබුණා ශිෂ්‍යයන් බඳවා ගැනීම. ඊට පස්සේ මොකටද in enrolling students to complete their degrees. complete සම්පූර්ණ කරනවා. their ඔවුන්ගේ බලන්න THEIR their ඔවුන්ගේ degrees උපාධි. ඔවුන්ගේ උපාධි සම්පූර්ණ කර ගැනීම සඳහා to complete their degrees. ඉතින් මෙතන කියන්නේ 1980 ගණන් වල විශ්වවිද්‍යාල වහලා තිබ්බා JP කැරල් නිසා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ශිෂ්‍යයින් තමන්ගේ උපාධි සම්පූර්ණ කිරීමට ශිෂ්‍යයින් බඳවා ගැනීම ගොඩ ගැහිලා තිබ්බා. බෑක්ලොග් එකක් තිබ්බා. The kid from Kandy නුවරින් ආපු ළමයා had to wait had to මේ had to කියන්නේ යමක් කරන්න සිද්ධ වුණා කියන තේරුම. මෙතන ඒතර නුවරින් ආපු ළමයාට සිද්ධ වුණා had to wait බලන් ඉන්න සිද්ධ වුණා. wait කියන්නේ බලන් ඉන්නවා for 2 years. මෙතන for කියන එකේ තේරුම මෙන්න මේ කාලයක් තිස්සේ කියන්නේ. අවුරුදු දෙකක් තිස්සේ නුවරින් ආපු ළමයාට බලන් ඉන්න සිද්ධ වුණා. මොනවා සඳහාද? මෙතන for උන ඊළඟට for තියෙන සඳහා කියන්නේ. for his chance ඔහුගේ අවස්ථාව සඳහා chance එක අවස්ථාව සඳහා මොනවා කරන්නද? to enter university. මෙතන enter the university වත් enter a university කියලාවත් නෙමෙයි තියෙන්නේ. enter the university කියවනම් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. මෙතන enter a university කියලා තිබ්බනම් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න. මෙතන තියෙන්නේ to enter university. මෙතනින් අදහස් වෙනවා විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වෙනවා වගේ තේරුම. කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් බවට පත් වෙනවා කියන තේරුම. ඉතින් මේ වගේ සුළු දේවල් ගැන ඔයගොල්ලෝ ගොඩක් හිතන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේ භාෂාවට ටිකක් අලුත් නම්. හොඳයි. chance to enter university in a bid. in a bid කියන එකේ තේරුම අපි මොන හරි අරමුණකින් දෙයක් කරනවා කියලා කියන්න මේ in a bid කියලා අපි පාවිච්චි කරන උදාහරණයක් විදිහට the government reduced the interest rates in a bid to revitalize the economy. The government reduced the interest rates. රජය පොලි අනුපාත අඩු කළා in a bid to revitalize the economy. revitalize නැවත පණ ගන්නනවා. ඒතකොට නැවත ආර්ථිකය නැවත පණ ගැනීමේ අරමුණින් රජය පොලි අනුපාත අඩු කළා. හොඳයි. එතකොට in a bid to become a lawyer. become කියන්නේ මොනවා හරි තත්යකට පත් වෙනවා. become a lawyer lawyer කෙනෙක් බවට නීතිඥවරයෙක් බවට පත් වෙනවා. in a bid to become a lawyer කියන්නේ lawyer කෙනෙක් බවට පත් වීමේ අරමුණින්. එතකොට මේ සම්පූර්ණ වාක්‍යය ගත්තොත් the kid from Kandy had to wait for 2 years for his chance to enter university in a bid to become a lawyer. මේක තේරුම් වෙන්නේ එතකොට නීතිඥවරයෙකු බවට පත් වීමේ අරමුණින් විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වීමේ අවස්ථාව සඳහා නුවරින් ඉඳන් ආපු ළමයාට සිද්ධ වුණ අවුරුදු දෙකක් තිස්සේ බලන් ඉන්න. ඒතර මේ කොටස ඉවර නෑ. In a bid to become a lawyer, going in the footsteps of his father. Go in the footsteps of කියලා අපි කියනවා මේ කාගේ හරි අඩිපාරේ යනවා කියන තේරුම. කියන්නේ කවුරු හරි ගිය පාරේ වෙනත් ඉදිරිය කියනවා නම් තව කෙනෙක්ව අනුගමනය කරනවා කියන තේරුමනේ. ඒතර මෙතන going කියන්නේ යමින් in the footsteps of his father. ඔහුගේ පියාගේ අඩිපාරේ යමින් ලෝක කෙනෙක් වීමේ අරමුණින් විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වෙන්න එහෙමනේ කියන්නේ. ඉතින් මෙතනින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කියන නුවරින් ආපු ළමයාගේ පියා කවුද? අනිවාර්යෙන් නීතිඥවරයෙක් කියලා. ඒ ගිය පාරේ යමින් යඩි පාරේ යමින් නීතිඥවරයෙක් බවට පත් වීමේ අරමුණින් විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වීමේ අවස්ථාව සඳහා අවුරුදු දෙකක් තිස්සේ බලන් ඉන්න උනා මේ නුවරින් ආපු ළමයාට. So ඉතින් with lot of spare time at his disposal. හොඳයි. මේ at my disposal නැත්නම් at his disposal ඔය විදිහට අපි කියන්නේ මේ කාට හරි මොන හරි දෙයක් පාවිච්චි කරන්න ඕන තරම් තියනවා කියන තේරුම. ඒතර උදාහරණයක් විදිහට he has money at his disposal කිව්වොත් ඔහුට සල්ලි තියෙනවා මේ වියදම් කරන්න පාවිච්චි කරන්න තමන්ට ඕනේ හැටි තමන්ට ඕනේ වෙලාවක පාවිච්චි කරන්න සල්ලි තියෙනවා කියන තේරුම. ඒතර ඉතින් මෙතන කියන්නේ so ඉතින් with lot of spare time at his disposal. spare time කියන්නේ free time කියන තේරුම. අමතර කාලය කියලා අපිට ඕන කියන්න පුළුවන්.
ඒ කියන්නේ තමන් විශේෂ වැඩක් නොකර තමන්ට පාවිච්චි කරන්න ඉතුරු වෙලා තියෙන කාලය, අමතර කාලය. spare time. spare time at his disposal කියන්නේ තමන්ට ඕන තරම් ඕන වෙලාවක පාවිච්චි කරන්න අමතර කාලය. ඒතර with කියලා දැම්මම එහෙම සහිතව. හොඳයි. So ඉතින් with lot of spare time at his disposal. මෙතන මේ with පාවිච්චිය පොඩ්ඩක් බලන්න. මේකේ අපිට කෙලින්ම ගත්තොත් තේරුම කියන්න පුළුවන් තමන්ට වැය කරන්න ඕන තරම් කාලයත් එක්ක කියලා. මේකයි සිංහලටත් වඩා ගැලපෙනවා මෙන්න මෙහෙම කිව්වොත්. තමන්ට වැය කරන්න ඕන තරම් කාලය තිබ්බ එකේ කියලා. නැත්නම් ඒකේ ප්‍රතිඵලයක් හැටියට he decided ඔහු තීරණය කළා. මොන කරන්නද? to play සෙල්ලම් කරන්න. some cricket සෙල්ලම් කරන්න. මේක උන අපිට some නොදා කියන්න පුළුවන්. to play cricket සෙල්ලම් කිරීමට. දැන් some යදුවාම මේකේ තියෙන cricket ටිකක් සෙල්ලම් කරන්න. and was employed. සාමාන්‍ය අපි employee කියන වචනේ පාවිච්චි කරනවා. ආයතනයක සේවකයෙක් විදිහට ගන්නවා කියන තේරුම. ඉතින් බඳව ගනු ලැබුවා. මෙතන මේ කියන්නේ මෙතන ඉස්සලා he කියලා අදහස් කරපු කෙනා. He decided to play some cricket and he was employed by. ඔහුව බඳවා ගනු ලැබුවා. passive voice. මෙතන he was employed කියලා නැතුව he employed කියවන ඔහු බඳව ගත්තා තව කවුරු හරි. he was employed කිව්වා ඔහුව බඳව ගනු ලැබුවා. and was employed by informatics. සේවයට බඳවා ගත්තා. informatics එකෙන් මොකක් හරි සමාගමක් හරි මොකක් හරි එකක් තමයි informatics ඒකේ නම. ඒකෙන් බඳව ගත්තා. for a salary of 4,000 rupees. for a salary පඩිය. salary කියන්නේ වැටුප. කොච්චර වැටුපකද? කොච්චර වැටුපකටද? මම වෙන වචනයක් පාවිච්චි කරනවා. රුපියල් 4,000ක පඩියකට for a salary of 4,000 rupees. ඔහුව බඳවා ගන්න ලැබුවා informatics එකෙන්. Brendan Kuruppu was running cricket at informatics. Brendan Kuruppu තමයි රන් කළේ මෙහෙයුවේ කියන තේරුම මෙහෙයවමින් හිටියේ. මේක past continuous කියන tense එක. යමක් කරමින් හිටියා. was running cricket at informatics. informatics එකේ cricket මෙහෙයවමින් හිටියේ Brendan Kuruppu. around the same time. මෙතන around කියන එකේ තේරුම මේ කිට්ටුව කියන තේරුම. around the same time. ඒ කාලේ වෙද්දි මේ කාලේ කිට්ටුවම ඒ කාලෙම කියන තේරුම තමයි same time කියන්නේ. එම කාලේ කිට්ටුවම around the same time the national cricket team ජාතික cricket team ජාතික cricket කණ්ඩායම fared so poorly. fair කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා. මෙතන තේරුම් විතර මම කියන්නම්. වෙලා යන නිසා fair කියනවා මෙතන මොන හරි ක්‍රියාවක් කරනවා කියන තේරුම. නැත්නම් perform කරනවා. ඉතින් cricket කණ්ඩායම මොකද කරන්නේ? ක්‍රීඩා කරන එක. ඒතර මෙතන අදහස් කරන්නේ මේ cricket කණ්ඩායම ක්‍රීඩා කළේ කොහොමද? National cricket team fared so poorly. ඉතාමත්ම දුර්වල විදිහට තමයි cricket team එක සෙල්ලම් කළේ මේ කාලෙදී. මොකේදීද මේ විදිහට දුර්වල ක්‍රීඩා කළේ? In the ICC World Cup in 1999 in England. ICC ලෝක කුසලානයේදී මේක කවද තිබ්බේ? මේක කොයි කාලෙද තිබ්බේ? in 1999. කොහෙද? in England. එතකොට 1999 එංගලන්තේ තිබ්බ ICC ලෝක කුසලානයේදී තමයි දුර්වලව ක්‍රීඩා කළේ. ලංකාවේ ජාතික කණ්ඩායම මෙන්න මේ කාලෙදී මෙන්න මේ කියපු කාලෙදිම වාකියවර නැහැ. despite කියනවා යම් දෙයක් අන්න අර විදිහට වෙලා තිබ්බත් අන්තිමේ මෙන්න මේක තමයි උනේ. අපිට මේක කියද්දි තේරෙයි. despite being මෙතන being කියන්නේ වෙලා සිටීම සිටීම කියන තේරුම. being defending champions. defend කියන ආරක්ෂා කරගන්නවා කියන තේරුම. champion කියනවා ජයග්‍රාහකයා. ඉතින් ඒ කවුරු හරි තමන් ජයග්‍රහණය කරපු නැත්නම් තමන් චැම්පියන් වෙච්ච තරඟයට ආපහු ඉදිරි අවුරුද්දකදී යනකොට අපි ඒ ටීම් එකට නැත්නම් ඒ කෙනාට කියනවා ඩිෆෙන්ඩින් චැම්පියන් කියලා. මේක මේ වචනේ හැදිලා තියෙන්නේ දැන් චැම්පියන් වෙලා ඉන්න කෙනා ඊළඟට උත්සාහ කරන්නේ ඒ තමන්ගේ චැම්පියන් කම ඉස්සරහට රැක ගන්නනේ, ආරක්ෂා කරගන්නනේ. ඒ කියන්නේ ආපහු දිනන්න. ඉතින් මෙන්න මේකින්ද තමයි ඩිෆෙන්ඩින් චැම්පියන් කියන්නේ. ඉතින් ඒතකොට 1996 චැම්පියන්ස්ලා වෙච්ච ලංකාව ඊළඟ ලෝක කුසලානේ, ඒ කියන්නේ 99 තිබ්බ ලෝක කුසලායන්ට යනකොට අපි තමයි ඒතකොට ඩිෆෙන්ඩින් චැම්පියන්ස්. ඉතින් මෙතන කියන්නේ despite being defending champions. defending championsලා වෙලා ඉඳලත් ඒ කිව්වේ ඔයිට කලින් පාර ලෝක කුසලානේ ජයග්‍රාහකයෝ වෙලා ඉඳලත් 99 එංගලන්තේ තිබ්බ ලෝක කුසලානේදී ලංකා ජාතික කණ්ඩායම ගොඩක් දුර්වල විදිහට තමයි සෙල්ලම් කළේ. මොකද අපි ඉස්සරහට captain, seniors, cricket board and the selectors were all sacked.
මේක පැසිව් වොයිස් එකෙන් තියෙන්නේ. අපි බලමු කැප්ටන් කියන්නේ උදාහරණ කැප්ටන් නායකයා. සීනියර්ස් ඒ කිව්වේ ජේෂ්ඨයෝ. ක්‍රිකට් බෝඩ් එමට ඕනි ක්‍රිකට් බෝඩ් එකට පනින්න. බෝඩ් එකට පනින්න. ඔයගොල්ලෝ දන්නවා ක්‍රිකට් බෝඩ් එක. ක්‍රිකට් මණ්ඩලය කියලා අපිට කියන්නේ බෝඩ් කියන එකට සිංහලෙන් සාමාන්‍ය කියන්නේ මණ්ඩලය. ඒක ක්‍රිකට් පාලක මණ්ඩලය. ක්‍රිකට් බෝඩ්. ඒතර කැප්ටන්, ඒතර සීනියර්ස්ලා, ක්‍රිකට් බෝඩ් එක, ක්‍රිකට් පාලක මණ්ඩලය and the selectors. මේ කියන්නේ තෝරගන්න කටි. සිලෙක්ට් කියන්නේ තෝරනවනේ. ඒතර සිලෙක්ටර්ස් කියන්නේ තෝරගන්න අය. මේ කියන්නේ තෝරා ගැනීමේ කමිටුව තමයි මේ අදහස් කරන්නේ. තෝරගන්නේ උන් ටික. තෝරගන්න අය. මේ අය ගැනත් ගොඩක් වෙලාට අපේ ලොකු පැහැදීමක් නැහැ නේද? ඉතින් මේ කියපු කට්ටියම were all sacked. මේ ඔක්කොම sack කරනු ලැබුවා. sack කියන්නේ මේ අස් කරලා දානවා කියන තේරුම. කවුද මේක කළේ කියලා මේ වාක්‍ය ඇතුලේ නැහැ. මේ අය අස් කෙරුණා. ඒකයි මේ පැසිව් වොයිස් එකේ මේ විදිහට කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ පැසිව් දාන්න නැත්නම් අනිවාර්යෙන් ඔන්න බලන්න පැසිව් පාඩම link එක description එකේ. ප්‍රෙසිඩන්ට් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග wanted එයාට අවශ්‍ය වුණා. ඒතර ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය වුණා wanted change වෙනසක් අවශ්‍ය වුණා. මේක අපි සිංහලෙන් වෙනස් වීමක් කියලා කිව්වොත් තමයි තේරුමක් එන්නේ. හැබැයි ඉංග්‍රීසියෙන් අපිට මේක wanted a change කියලා වගේම wanted change කියන්න පුළුවන්. ඒතර අර්ථයේ පොඩි වෙනසක් වෙනවා. wanted a change කිව්වොත් එක වෙනසක් මොකක් හරි අවශ්‍ය වුණා කියන තේරුම. wanted change කියන්නේ මේ සම්පූර්ණ වෙනස් වීමක් කියන තේරුම. සම්පූර්ණ ඔක්කොම වෙනස් කිරීම අවශ්‍ය වුණා. වෙනස් කිරීම කියන තේරුම අපිට ගන්න පුළුවන්. ඒක අවශ්‍ය වුණා. The new selection panel. panel කියන්නේ මේකට panel කියලා සිංහලෙන් කියනවා. ඉතින් මෙතනින් කියන්නේ මෙතන අපිට කමිටුව වගේ තේරුමක් ගැලපෙනවා. නැත්තම් කණ්ඩායම කියන තේරුමත් එනවා panel කිව්වා. කවුරු හරි සෙට් එකක් එකට දාලා මොනවා හරි එකක් කරන්න දාපු සෙට් එකක්. The new selection panel අලුත් තීරීම් කමිටුව එහෙම නැත්නම් අලුත් තීරීම් කණ්ඩායම headed by සිදත් වෙත්තමුනි. head කියන ඔළුවනේ. ඒ වගේම අපි head කියලා කියනවා. දෙයක මුල් තැන ගන්නවා, මුලසුන ගන්නවා කියන තේරුම. ඒතකොට headed by සිදත් වෙත්තමුනි. සිදත් වෙත්තමුනි විසින් මුල් තැන දරපු, මුලසුන දරපු අලුත් තෝරා ගැනීමේ කමිටුව was looking for මොනවා හරි දෙයක් හොයනවා කියන තමයි look for කියන්නේ. මේක past continuous tense යමක් කරමින් හිටියා කියන තේරුම. ඒතර ඒගොල්ලෝ හොයමින් හිටියා was looking for youth. තරුණීන් හොයමින් හිටියා. ඒක එහෙම කියද්දි පොඩ්ඩක් ඕනනම් වෙන තේරුමක් ගන්නත් පුළුවන්. අපි දන්නවා මොකද්ද මෙතනින් අදහස් කරන්නේ කියලා. කොරුප්පු was part of the selection committee. කොරුප්පු කොටසක්ව හිටියා was part of the selection committee. තෝරා ගැනීමේ කමිටුවේ ඔන්න කොටසක්ව හිටියා. ඉතින් මෙතනින් අදහස් කරන්නේ මේකේ සමාජිකයෙක් වෙලා හිටියා කියන තේරුම. ඉතින් කුරුප්පු was part of the selection committee and told. ඉතින් ඔහු කිව්වා මේක සිංහලෙන් කිව්වොත් කුරුප්පු තෝරා ගැනීමේ කමිටුවේ සමාජිකයෙක්ව සිටි අතර ඔහු කිව්වා he and told his colleagues. ඔහුගේ colleague කියන්නේ තමන් එකට වැඩ කරන කෙනා. ඒතර colleagues කියන්නේ එහෙම වැඩ කරන එකට වැඩ කරන කට්ටිය. ඉතින් ඔයගොල්ලෝ කොහේ ඔෆිස් එකක වගේ රස්සාවක් කරනවා නම් ඕගොල්ලන්ගේ මට්ටමේම ඉන්න ඔයගොල්ලොත් එක්ක වැඩ කරන කට්ටියට colleaguesලා කියලා කියන්න පුළුවන්. ඉතින් ඔහු and told his colleagues. ඔහුගේ colleaguesලාට කිව්වා about this immensely talented kid from Kandy at informatics. About කියන්නේ ගැන මොකක් ගැනද කියලා තියෙන්නේ. About this immensely talented kid. මේ කියන එකයි this කියන්නේ. මේ immensely talented. immensely කියන්නේ අතිශයින්ම talented. talented කියන්නේ දක්ෂතා ඇති. ඒ කිව්වේ දක්ෂ කියන තේරුම. immensely talented අතිශයින්ම දක්ෂ talented kid ළමයා. ඒතර about this immensely talented kid from Kandy කියන්නේ මේ අතිශයින්ම දක්ෂ නුවරින් ආපු ළමයා ගැන කිව්වා. අගට තියෙන at informatics මේකේ තේරුම. ඒතර මේ informatics එකේ ඉන්න නුවරින් ආපු අතිශයින්ම දක්ෂ මේ ළමයා ගැන ඔහු කිව්වා ඔහුගේ සගයින්ට එකට වැඩ කරන අයට. ඒ කියන්නේ ඉතින් selection committee එකට කිව්වා කියලායි මේ කියන්නේ. He was a hit with Sri Lanka A. මෙතන hit කියන්නේ ඔයගොල්ලෝ සමහරට අහලා ඇති සින්දු එන එහෙම කියද්දි. ඒක hit song එකක්, hit එකක් කියලා කියනවා. මේ කියන්නේ ගොඩක් ජනප්‍රිය දෙයක්. ඉතින් මෙතනින් මේ ගොඩක් ජනප්‍රිය වෙච්ච, ගොඩක් නැගලා ගිය දෙයක් ගැන කියන මේ hit එකක් කියලා අපි කියනවා. ඉතින් මෙතන තියෙන he was a hit with Sri Lanka A. මේ ශ්‍රී ලංකා A කණ්ඩායම ගැනයි ශ්‍රී ලංකා A කියලා අදහස් කරන්නේ. මේ A කණ්ඩායමේ ඔහු ගොඩක් නැගලා ගියා. ඔහු hit එකක් වුණා. නැත්නම් සාමාන්‍යයෙන් අපි hit කියන්නේ ගහනවා කියන තේරුම. මෙතන තියෙන hit එකක් වුණා කියන තේරුම. ඒකේ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් වුණා.
ගොඩක් ජනප්‍රිය ප්‍රසිද්ධ හුන් නැගල යන කෙනෙක් වුණා. He was a hit with Sri Lanka A and එහෙම වූ අතර ඒ ටීම් එකේ එහෙම එසේ වූ අතර and soon ඉක්මනින්ම නැත්නම් වැඩි කල නොගොස් soon ended up in the senior side. අපි end up කියලා කියනවා මොනවා හරි තැනක නතර වෙනවා කියන තේරුම. විශේෂයෙන් අපි හිතමු නැති තැනක නතර වුණා කියන්නේ end up කියලා කියනවා. ඒතර ended up කියන්නේ නතර වුණා. ඉතින් වැඩි කල නොගොස් ended up මෙතන he ended up කියන එක තමයි අපිට දෙපාරක් පාවිච්චි කරන්න ඕනේ වාක්‍යයේ මුලින්ම තියෙනවා he කියලා. ඉතින් and he ended up in the senior side. side කියන එකේ පිළ කණ්ඩායම කියන තේරුමක් තියෙනවා. ඉතින් මේ කියන්නේ එතකොට ඔහු ජේෂ්ඨයන්ගේ කණ්ඩායමේ නතර වුණා. ඒ කිව්වේ ජාතික කණ්ඩායමට ගියා කියලා මේ අදහස් කරන්නේ. The nation may have lost. nation කියන්නේ ජාතිය. may have lost. lost කියන්නේ lose කියන නැති වෙනවා කියන තේරුම තියෙන වචනේ past form එක සහ past participle form දෙකම lost කියලා හැදෙනවා. ඉතින් may have lost කියුවාම මේකේ තේරුම නැති වෙන්න ඇති. නැති වුණා වෙන්න ඉඩ තියෙනවා කියන තේරුම. ඒතර ජාතියට නැති වෙන්න ඇති සමහර විට the nation may have lost මොකෙක්ද? a successor. successor කියන අනුප්‍රාප්තිකයා. අනුප්‍රාප්තිකයා කියන්නේ මොකද්ද? කවුරු හරි කෙනෙක් මොකක් හරි තත්වකින් තනතුරකින් හරි මොකක් හරි තැනකින් ඉවත් වුණාට පස්සේ ඒ තැන ගන්න එන කෙනාට තමයි අනුප්‍රාප්තිකයා කියන්නේ. ඒතකොට successor to Romesh De Silva. Romesh De Silvaට අනුප්‍රාප්තිකයෙක් නැති වෙන්න ඇති. ඒ කියන්නේ Romesh De Silvaගේ අඩුව කවදා හරි ඇති වුණාම ඒ තැන ගන්න අනුප්‍රාප්තිකයෙක් ජාතියට නැති වෙන්න ඇති සමහර විට. Romesh De Silva කියන්නේ ලංකාවේ මේ වෙනකොට ඉන්න ප්‍රසිද්ධම ප්‍රවීණතම නීතිඥවරයෙක්. ඉතින් මෙතන PC කියලා තියෙනවා මේ කියන්නේ President's Council කියන තේරුම. ජනාධිපති නීතිඥ. ඉතින් Romesh De Silvaට අනුප්‍රාප්තිකයෙක් නැති වෙන්න ඇති සමහර විට. but ඒත් cricket found cricket හොයාගත්තා. කියන්නේ cricket ලෝකය හොයාගත්තා කියන තේරුම කියන්නේ. නැත්නම් cricket වලට හම්බුණා someone කෙනෙක් වුණ someone who could feel පිරවිය හැකි කෙනෙක්. someone who could feel මොනවා පිරවිය හැකි කෙනෙක්ද? who could fill the big shoes of Aravind De Silva. මෙතන කෙලින්ම අර්ථය මේ විදිහටම ගත්තොත් අරවින්ද සිල්වාගේ ලොකු සපත්තු පිරවිය හැකි කෙනෙක්ව ක්‍රිකට් ලෝකේ හොයාගත්තා කියලා නෙන්නේ තේරුම. අපි ඉංග්‍රීසියෙන් මේ fill the shoes of කිව්වහම මේකේ තේරුම මේ කාගේ හරි අඩුව පුරවනවා කියන තේරුම. ඒතර මෙතනින් කියන්නේ ඒ ක්‍රිකට් ලෝකේ හොයාගත්තා අරවින්ද සිල්වාගේ අඩුව පුරවන්න පුළුවන් කෙනෙක්. someone who could fill the big shoes of Arvind De Silva. Arvind De Silvaගේ අර නැතිච්ච ලොකු අඩුව පුරවන්න. ඒකට big shoes කියන එක අදහස් කරන්නේ. ඒක පුරවන්න. ඒ හිස් තැන පුරවන්න පුළුවන් කෙනෙක් ක්‍රිකට් ලෝකේ හොයාගත්තා කියලායි කියන්නේ. මමත් ලෝකේ කෙනෙක් තමයි හැබැයි මාත් ඇතුළු මුළු ජාතියම මම හිතන්නේ සතුරු වෙනවා ඇති මේ කියන කෙනා ක්‍රිකට් වලට ආපු එක ගැන. කුමාර් සංගක්කාර is his name. කුමාර් සංගක්කාර තමයි ඔහුගේ නම. සංගක්කාර ක්‍රිකට් වලින් සමුගත්ත ඒ දවස්වල මං නීති පීඨය ඉගෙන ගන්නවා. ඒ දවස්වල අපේ කට්ටිය අතරේ විහිළුවට වගේ කතාවක් තිබ්බා. එයා මගදී නවත්තලා දාලා ගිය නීති අධ්‍යයන කටයුතු කරාට නැවත ෆැකල්ටියට එනවා කියලා. ඔහොම හරි ආවේ නෑ මන් දන්න හැටියට. I think we have enough lawyers. So no issue there. හොඳයි නගුලෝ. subscribe කරන්න අමතක කරන්න එපා. දැනටවත් subscribe කරලා නැත්නම්. ස්තුතියි නරඹුවට පිටවත්. වැඩසටහනින් හම්බෙමු. මම තිමිරාංජන මේ හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එකේ පත්තරෙක් ඉංග්‍රීසි වැඩසටහන.